දයාවන්ත ප්‍රශ්න දෙවියන්ානේ එදවසේ අපි ඔබ වහන්සේගේ අභිමුඛයේ වහන්සේ තුළ රැස් වෙලා යේසුස් වහන්සේ ඔබ වහන්සේගේ මරුන්ගේ නැගිටීම අපි සිහිපත් කරන උදැසන අල්ලාහ් අපට කතා කරන දෙනස ඔබ වහන්සේට අපි ආරාධනා කරනවා. ස්වාමීන් සඳහා දවස් පැමිණෙන නම ඔබ පාවිච්චි කර ඔබ ගෞරවය තමයි මේපත් වෙන්න. අසලබගේ දරවන්ත ඔබගේ දයාවන්ත පියාණනේ කරුණාව කරවල දෙන්නේ. ශිලබාධා වලින් නිදහස් කරන දෙසදගත මනස සකස් කරන යේසුස් වහන්සේගේ නාමයෙන්. හොඳයි ප්‍රේමවන්ත ඔබ යේසුස් වහන්සේ තුළ දවසට ආදරේ ගෞරවයෙන් ස්වාමීන් වහන්සේ තුළ ඔබ යේසුස් වහන්සේ තුළ පිළිගන්නවා. ආමෙන්. ඉතින් අද දවස අපට අපේ ජීවිතයේ විශේෂ දවසක්. ආමෙන්. යේසුස් වහන්සේ අපිව ගන්නවලා අපව නිදහස් කරනවා. තුන්වෙනි දින උන්වහන්සේ මලංගේ නැන්දලට ගියා. අපේ මැරිලා අපේ පාපය වෙනුවෙන් උන්වහන්සේ කුරුසපත් කළා. අපේ සියලුම සාපය අපේ සියලුම පාපය වන්දිය ගෙවලා අපේ ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන් මුළුමනින් නිදහස් කරලා දවසේ යේසුස් වහන්සේ මලංගේ නැන්දලට. ආමෙන්. ඒ දවසේ අපි ස්වාමීන් වහන්සේ තුළ අපි සෝසි කරන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ වචනය තුළ අපිට මොනවද කතා කරන්න කියලා අපි දෙවියන් වහන්සේ තුළ අපි දැනගන්න අවශ්‍යයි. ආමෙන්. ඉතින් ප්‍රේමවන්ත ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ ඔබ වර්ෂ ගණනාවක් යේසුස් වහන්සේ වදහගෙන ඉදිරියට ගමන් කරන්න වය සිටිනවා. ඒ වගේම අලුතෙන් පැමිණුණා ඔබ යේසුස් වහන්සේ තුළ අද දවසේ මේ ස්ථානයේ සිටින එක ඔබ සිහි කරනවා. ඉතින් මේ අලුත් අයට සහ පරණ අයට මේ හැමෝටම දවසේ ස්වාමීන් වහන්සේ ඔබට යම මතක් කරනවා. ඔබ යම අද දවසේ තේරුම් ගන්න අවශ්‍යයි. සාමාන්‍යයෙන් ඔබගේ ජීවිතයේ ඔබ යම හොඳින් අවබෝධ කර ගැනීම තුළ සහ ඒ අවබෝධ කරගන්නා වූ ඒ අවබෝධයට ඔබ ඉදදීම කරන කොටගෙන ඔබගේ අනාගතය නිතරම තීරණය වෙන්නට යනවා. ආමෙන්. ඔබගේ කෙනා පොහොර වන්න එපා. කතා කරන්න එපා. එහෙම අවශ්‍යතාවයේ තිබෙනා ඉන්නනම් ඔබ එළියට යන්න ගණිතයට බාධා කරන්න. ආමෙන්. එනිසා ස්වාමීන් වහන්සේගේ අභිමුඛය ඔබ බොහොම සංවරව සංවේදීව ඒ අභිමුඛය ඔබ හොඳින් අහගෙන අනිත්යට බාධා නොවී ඉන්න. ඉතින් ප්‍රේමවන්ත සහෝදර සහෝදරියෝ ඔබ දෙවියන් සෝදහදන මේතා කැවිලා තිබෙනවා. ඔබ ඉස්සරහට තව යන්නට අවශ්‍යයි. ඔබ ආපු දුරට වඩා ඔබට ඉදිරියට යන්නට තිබෙනවා. ආමෙන්. එනිසා ඔබට ආපු දුරට වඩා ඉදිරියට යන්න නම් ඔබගේ ජීවිතේ ඔබ තව බොහෝ දේවල් ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ අවබෝධ කරගන්න අවශ්‍යයි. ආමෙන්. ඒ අවබෝධය තමයි දෙවියන් වහන්සේ ඔබට දෙන්නට යන්නේ. ආමෙන්. අපිට යේසුස් වහන්සේ ගැන කියනවා නම් යේසුස් කියන නාමයේ අර්ථය ගැලපුවා. ආමෙන්. යේසුස් කියන නාමයේ අර්ථය ගැලපුවා. එනනම් යේසුස් වහන්සේ මනුෂ්‍යයාට ගැලවීම දුන්නා. එනම් ඔබ ඇත්තටම ඔබගේ ජීවිතයේ ගැලවීම අත්පත් කරගෙන ඉන්න පුද්ගලයෙක්ද? ඔබ අත්පත් කරගත්තු ගැලවීම ඔබ කොහොමද ඉදිරියට අරගෙන යන්නේ කියන එක ඔබට ඔබට දැනුමක් දෙන්න අවශ්‍යයි. ආමෙන්. හිතන්න ප්‍රේමවන්ත ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ යේසුස් වහන්සේ සිකුරාදා දිනේදී කළේ කලයක් ඉරිදා දිනේදී කළේ අවදයක්. ආමෙන්. සිකුරාදා දිනේදී උන්වහන්සේ කළේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී ගැලවීමේ එක කොටසක් විතරක් යේසුස් වහන්සේ සිකුරාදා දිනේ කරන ලබුවා. උන්වහන්සේ සිකුරාදා දිනේ කළේ කොහොමද? මනුෂ්‍යයන්ව යක්ෂයාගේ සියලුම ආධිපත්‍යයෙන් පාපයෙන් ශාපයෙන් මනුස්සයව නිදහස් කරන ලබුවා සිකුරාදා දින පුරුෂය. අපේ පොළොස්සියම් පත්‍රය අපේ 12 ඉඳලා 5 වෙනිදා අපට හම් වෙන උන්වහන්සේ ලැජ්ජාව නොසලකා කුරුසිය කරනකොටගෙන බලය ලන්දන්ද අධිපතින්ද පරදවලා ඔබට මට ජීවිතයේ සියලුම වහල් භාවයෙන් නිදහස ගැන දුන්නා කියලා ප්‍රේමවන්ත ස්වාමීන් වහන්සේ අපිට කියනවා. හලෙලුයා. සිකුරාදාගේ වහල් භාවයෙන් නිදහස් කළා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී ඉරුමින අපිට දෙවියන් වහන්සේ තුළ යේසුස් වහන්සේ වෙන දෙයක් කළා.
ඔබට පැහැදිලි උදාහරණයක් මේ ගැන කියනවා පරණ නිවුස්මේ. පරණ නිවුස්මේ බදාගෙනා යාකෝබ් එකගේ 70 සෙනග අවුරුදු 430ක් පාරාවගේ රජකමේ මහල්කමේ ජීවිතය ගත කළා. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ මොසස් කරනකොට හාස්කම් 10ක් කරලා පාරාවගේ මේ සෙනගව ගලවලා රතුමුදේ ගතර කරන්න ලැබුවා. ආමෙන්. රතුමුදේ ගතර කරන්න ලැබුවා. එහෙනම් ඕන් ගැලීම ලබා ඉවරයි. ඊට පස්සේ පාරාවට නැවත ඕන් කරේ බලයෙන් පවක් ගන්න විදියක් නැතුව ගියා. ඕන් පාරාවේ ආධිපත්‍යයෙන් සම්පූර්ණ නිදහස් වුණා ප්‍රේමෝ. ඒ වගේ සිකුරාදා යේසුස් වහන්සේ කළ පූජාව කරනකොටගෙන ඔබ සම්පූර්ණව සතරාගේ මහා භාවයේ නිදහස් වෙලා ඉන්නවා ප්‍රේමෝ. ආමෙන්. අපි දකිනවා රතුමුදේ එදා මොසස් සමග සෙනග ගෙතර ගලන් පස්සේ ඔවුන්ට දෙවියන් වහන්සේ අලුත් ජීවිතයක් දුන්නා. ආමෙන්. ඒ අලුත් ජීවිතය වහල්භාවයෙන් තොර නිදහස් ජීවිතයක්. සාමයේ සමෘද්ධිය පෙරණ ජීවිතයක්. එනම් පරණ ජීවිතය සම්පූර්ණ ඉවත් කරලා දෙවියන් වහන්සේට සම්පූර්ණ අලුත් ජීවිතයක් සකස් කරලා දුන්නා. ආමෙන්. ප්‍රේමවන්ත ස්වාමීන් වහන්සේ අලුත්කේ අපි කියන කනගාටුයි. බොහෝ අය යේසුස් වහන්සේ සිකුරාදා දීපු ගැලවීමේ ඕන් යක්ෂයාගෙන් නැත්නම් ඒ යක්ෂයාගේ ආධිපත්‍යයෙන් වහල්භාවයෙන් නිදහස් වෙලා ඉන්නවා. ආමෙන්. ආමෙන්. බලන්නවද මොසස්ගේ ක්‍රියාව නිසා තමයි මොසස්ගේ ඇදහිල්ලෙන් තමයි මොසස්ගේ කැපකිරීමෙන් තමයි එදා රතුමුදේ සෙනග ගෙතර වුණේ. යේසුස් වහන්සේගේ කුරුසී පූජාව කරනකොටගෙන බොහෝ අය එහෙනම් යක්ෂයාගේ වහල්භාවයෙන් ආධිපත්‍යයෙන් නිදහස් වෙන ප්‍රේමවන්ත සහෝදරයන් සමග. ආමෙන්. පරණ නිවුස්මේදී දෙවියන් වහන්සේ මොසස් පාවිච්චි කරපු නිසා අලුත් නිවුස්මේදී යේසුස් වහන්සේව පාවිච්චි කරපු නිසා. අපි දකින්න කනගාටුන කාරණාවක් තිබෙනවා. මොසස්ගේ ගෙතර සෙනග අලුත් ජීවිතයක් හිමි කරගත්තේ නැහැ. අලුත් ජීවිතයක් හිමි කරගත්තේ නැහැ. පළවෙනි පරම්පරාව වරුදු 43ම ඕක එහෙනම් ඒ පොරොන්දු උරුම කරගන්න බැරුව ගියා. එහෙනම් ඇත්තටම ඔබ ස්වාමීන් වහන්සේගේ අලුත්කේ අලුත් ජීවිතයක් ගත කරනවා කියන එක තේරුම දෙවියන් වහන්සේගේ සීලම පොරොන්දු ඔබගේ ජීවිතේ ඉෂ්ට සිද්ධ කරගෙන ඔබ සාර්ථක ජීවිතයක් ගත කරන එකයි ඔබගේ අලුත් ජීවිතය. ආමෙන්. එහෙනම් ප්‍රේමවන්ත සහෝදරය සහෝදරී අලුත් ජීවිතයට ඇතුළත් වෙන්න පුළුවන් කාටද? අලුත් ජීවිතය මොකක්ද? යේසුස් වහන්සේගේ ඉරුදුන දීපු ජීවිතය මොකක්ද? කියලා ඔබ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරී වටහා ගන්න අවශ්‍යයි. ආමෙන්. ඒ වටහා ගැනීම ඔබට එන්නද? යේසුස් වහන්සේ සුගරාදා සායද කරපු ක්‍රියාවන් දෙක ඔබ හොඳට අවබෝධ කරගන්න අවශ්‍යයි. ආමෙන්. එතන ස්වාමීන් වහන්සේගේ අභෝගයේ ප්‍රේමවන්තය මේ අවබෝධය පැමිණෙන්නේ සහ ඇත්තටම යේසුස් වහන්සේ ඔබගේ අලුත් ජීවිතය ඔබ හිමි කරගන්න ඕනේ නම් ඔබට යහපත් බලාපොරොත්තුවක් තියෙන්න ඕනේ. ආමෙන්. ඒ සමහර එන්නේ ගැලීම ලබන්නනේ. සමහර එන්නේ ගැලීම ලබන්න. මොකක්ද මේ සමහර අය හිතන ගැලවීම මොකක්ද? සමහර එන්නේ යේසුස් වහන්සේ ගාවට රෝගී සුව කරගන්න එනවා. සමහර අය ආර්ථික ප්‍රශ්න දාස් කරගන්න එනවා. ආමෙන්. ආදීම රස්සාවන්නේ යේසුස් වහන්සේ ගාවට පස්සේ රස්සාව සාර්ථක වෙනවා. ණය කරන තියෙන ණය කරන දහස් වල සාර්ථක සඵල ජීවිතයක් ඒ අයට හම්බ වෙනවා. පෞල සාර්ථකයි පෞල සාර්ථක වෙනවා යේසුස් වහන්සේ ගාවට පස්සේ. ආමෙන්. කිසිම ආත්මික මානසික සහනයක් නැහැ. හැබැයි යේසුස් වහන්සේ ගාවට පස්සේ ඒ සහනය ලබා ගන්න ප්‍රේමවන්තය. ආමෙන්. ඒ යේසුස් වහන්සේගේ පූජාව නිසා. හැබැයි කාලයත් එක්ක සමහර කිතුණුවෝ ප්‍රේමවන්ත සහෝදරයන් සමග තේරුම් ගන්න මේ ඔබට කියන්නේ මම කිතුණුවෙක් විවිධ අවුරුදු 29 එකක් දෙකක් මම එක කියන්නේ. බයිබලයේ ධර්මයක් එක ඔබට කතා කරන්නේ. හැබැයි ඒ ලබාගත්තු ගැලවීමත් එක්ක දෙවියන් වහන්සේ මිනිසයාට අලුත් ජීවිතයක් දෙනවා. ඒ අලුත් ජීවිතය තමයි ඇත්තටම ඔබට
ස්වාමීන් වහන්සේගේ අවුරුද්දේ සම්පූර්ණ කරගන්න ඕන. බොහෝ අය මේ අලුත් ජීවිතේ හිමි කරගන්නේ නැහැ. අලුත් ජීවිතේ හිමි කරගන්න නැති නිසා කාලයට විච සුවය කාලයට එක මිනිස්සුන්ට නැතු වෙනවා. කාලයට විච ආර්ථික සබලත්වය කාලයට එක මිනිස්සුන්ට හිමි වෙනවා. කාලයට විච සමාදානයේ මනුස්සයන්ට හිමි වෙනවා. කාලයට විච සමනයේ ඒ සෞභාග්‍ය හිමි වෙලා නවත පරමපත්තටපත් වෙනවා. පරමපත්තට පත්තරට පස්සේ උන්ට නැවත හිතමු ඒ ආධුනික ස්ථානයට යන්න බැරි නිසා ඕන් සබලවත්ව නතර වෙනවා. එනම් ඕන් අන්තිමට ආධුනික මනුෂ්‍යයෙක් වෙනවා. ඔහුගේ ආගම තමයි ක්‍රිස්තියානි ස්වභාවය. ආමෙන්. ඇයි එහෙම වෙන්නේ? ඔහුගේ බලාපොරොත්තුව ඇත්තටම යේසුස් වහන්සේට ආපු ඒ බලාපොරොත්තුව සාධාරණයි. අසාධාරණයි. අසාධාරණ බලාපොරොත්තුව වල ඉන්න අයට කාලයත් එක්ක ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය මේ ඇත්ත වශයෙන්ම යේසුස් වහන්සේට අලුත් ජීවිතේ හිත කරගන්න බැරුව දුක් විඳින්න සුසුම්ලමින් වේදනාව විඳින්න බොහෝ කිතුල් වල කතා කරනවා. අද ඔබ හොඳින් හිත ඔබට තියෙන ඔබ යම් දවසක ඒ තත්ත්වයටපත් වෙන්න යනවා. ආමෙන්. අද දවස ඔබ ඒ තත්ත්වයට යම් කෙනෙක්පත් වෙලා ඉන්නවා නම් ඔබට දවස් නිදහස් වෙන්න පුළුවන් මේ වචනේ හොඳින් තේරුම් ගත්තට පස්සේ. අද ඔබ හිතනවා නම් මම යේසුස් වහන්සේගේ සෝය ලබලා සාහනය ලබලා සම්පූර්ණිය ලබලා මට දැන් කිසි ප්‍රශ්නයක් නැහැ කියලා මෙන්න අනාගත වාක්‍යයක්. තවවරුදු 15 බලන්න තවවරුදු 15ක් යද්දී එහෙම ඉන්න අය සුසු ගන්න පටන් ගන්නවා. අද ඔබගේ ජීවිතේ නිවැරදි කරගන්න නැත්තම්. ආමෙන්. හලෙලුයා. එනිසා ප්‍රේමවන්ත සහෝදරය සහෝදරී ඔබගේ බලාපොරොත්තුව සාධාරණ වෙන්න ඕන. ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබ ජීවිතයකට යන්න. මොකක්ද ඔබගේ සාධාරණ බලාපොරොත්තුව වෙන්න ඕන? පළවෙනි කොරින්තියානු පත්‍රයේ පෞලොස් වෙන පරිච්ඡේදය 19 වෙනි පදයේ කියනවා. Sudah Paulus Korintus ලියව පළවෙනි යාම පත්‍රයේ පෞලොස් වෙන පරිච්ඡේදය 19 වෙනි පදය ඔබ හැමෝම බයිබලය පාවිච්චි කරන්න. අද නමස්කාරයට ඇවිල්ලා උනන්දුවක් නැතුව එන්නේ නැතුව සමහර අය දෙවියන් වහන්සේ තුල හරි ගමනක් යන්න තියාට ඔතන අවුරුදු 15ක් බලන්න. ඇයි ඔබට අවුරුදු 15ක් කියන්නේ මොකද දන්නවද? යේසුස් වහන්සේ එච්චර ඉස්සරවයි ඔබට ඔබේ ජීවිතය හදාගන්න උන්වහන්සේ ඔබට බොහෝ කල් දෙනවා. ඕක කල් දෙනවා. ඒකයි එච්චර කාලයකට යන සිතාරේ. පළවෙනි කොරින්තේ පෞලොස් වෙන පරිච්ඡේදය 19 වෙනි පදය. ක්‍රිස්තුස් වහන්සේ තුළ අපට බලාපොරොත්තුව තිබෙන්නේ නම් මේ ජීවිතය ගැන පමණක් නම් අපි සියලු මනුෂ්‍යයන්ට වඩා අනුකම්පා ලැබිය යුතුයි. ආමෙන්. සුද්ධ පාපතුම කියන අනුකම්පා කරන්න. අනුකම්පාව ලැබිය යුතුයි. ආමෙන්. ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබට බලාපොරොත්තුවක් තිබෙන්නේ මේ ජීවිතය ගැන පමණක් නම්. සුද්ධ පාපතුම කියනවා ලෝකයේ මිනිසුන්ට වඩා ඔබට අනුකම්පාව ලැබෙන්න ඕනේ. අපේ සභාවයට කියනවල දවසේ ඔබට තේරුම් ගන්න පුළුවන් මෙවැනි අය සභාවට. මේ චොම දොස් කියන්න එපා. මේ චොම වඩින්න එපා. මේ චොම විවේචනය කරන්න එපා. මේ චොම අනුකම්පා කරන්න. සුද්ධ පාවුලම කියන මේ අනුකම්පා කරන්න. ඇයි අනුකම්පා කරන්න ඕනේ? අනේ තාම ඒගොල්ලන්ට මේ යහපත් දෙලදරව්ව ලැබෙන්නේ නැහැ. මොකක්ද මේ යහපත් දෙලදරව්ව? සුද්ධ පාවුලම කියන්නේ ඔබ යේසුස් වහන්සේ ගාවට ආවම ඔබේ ජීවිතයේදී ඔබට තියෙන ප්‍රශ්න ගැටලු සියල්ල යේසුස් වහන්සේ විසඳනවා ප්‍රේමවන්ත සහෝදරයස්. ඔබ යකේ කවන්න සිරනේ අක්ෂය වෙලවනවා. ඔබට හදිමුනියන් කරලා දෙනනේ ඔබගේ ලයින් කරනවා. ඔබට රෝග තියෙන යේසුස් වහන්සේ සුව කරනවා. ඔබේ අසමාදානයේ තිබෙන ඔබට දෙවියන් වහන්සේ සමාදානය දෙනවා. ආර්ථිකව රැකලා ඉන්නවන දෙවියන් වහන්සේ ඔබට නැකෙන්නවා. ඔබ අසහනකාරී ජීවිතයක් ගත කරන ඔබට සහනයක් ලබා දෙනවා. මේ හැමදේම කරන්න ඔබ දන්නවද? උන්වහන්සේ ජීවමානයි කියලා ඔබට දෙන්න. උන්වහන්සේ නැගිටලා ඉන්නවා කියලා දෙන්න. උන්වහන්සේගේ වචනේ ජීවමානයි කියලා ඔබට දෙන්න ඕනේ හින්දා ඒ දේවල් යේසුස් වහන්සේ ඔබට කරලා දෙනවා. හලෙලුයා.
හැබැයි සමහර අයගේ ජීවිතේ බලාපොරොත්තුව තිරෙන්නේ මේ ජීවිතය ගැන හිත විතරක්. ඒගොල්ලෝ යේසුස් වහන්සේ ගාවට එන යකාගේ රෝගය. රෝගය සුව කරගන්න. ප්‍රශ්න විසඳ ගන්න. රස්සාව මොනවාද සාර්ථක කරගන්න. මොනවා හරි ඒගොල්ලෝ මේ ජීවිතයේ තිබෙන දේවල් ගැන ජීවිතයේ පොළොවේ දේවල් ගැන ඒ දේවල් සඵල කරගෙන සාර්ථක කරගන්න ඕනේ. එහෙනම් යේසුස් වහන්සේ ගාවට එනවා ප්‍රේමවන්ත සහෝදරයන්. ආමෙන්. යේසුස් වහන්සේ කියන්නේ ඔබට බලාපොරොත්තුව තියෙන මේ පොළොවේ ජීවිතය ගැන විතරක් නම් ඔබ අනුකම්පාව ලැබිය යුතුයි. හලෙලුයා. ආමෙන්. කොහොමද එන්නේ ඔබ හොයාගන්නේ? කොහොමද එන්නේ තෝරගන්නේ? මේ පොළොවේ කරුණු කාරණා නිසා යේසුස් වහන්සේ ආවම උන්වහන්සේ ජීවමානයි කියලා පෙන්නන්නේ දේවල් ඔවුන්ගේ ජීවිතේ යේසුස් වහන්සේ කරලා පෙන්නනවා උන්ට. ඒ කරලා පෙන්නන්නේ මතු විනිශ්චය දවසේදී යේසුස් වහන්සේ ඉදිරියේ ඒ ඇයිද කියන්නේ බැරි වෙනවා. යේසුස් නැහැ. යේසුස් නැරලා කියලා කියන්නේ බෑ. ඇයි? ඒක වහාම කාරණය දෙවියන් වහන්සේ ඉෂ්ට කරලා තිබෙනවා. ආව කාරණේ යේසුස් වහන්සේ ඉෂ්ට කරලා තිබෙනවා. ඒතකොට ඒගොල්ලන්ට අන්තිම විනිශ්චය කියන්න බෑ. යේසුස් වහන්සේ නැරුණා. ගාලේ පුරුණා. ඇයි? ඕන්තම උන්වහන්සේ පිළිතුරක් දීලා යේසුස් ජීවමානයි කියලා ඔබට පෙන්නලා තිබෙනවා. ආමෙන්. හැබැයි මේ ලෝකේ ගැන විතර බලාපොරොත්තු තිබෙන අය ප්‍රේමවන්ත සහෝදර සහෝදරී සමහර අය ඉන්නවා ප්‍රශ්න විසඳගත්තා පස්සේ ඔහොම නතර වෙනවා. ඇවිල්ලා තියන්නේ ප්‍රශ්න විසඳගත්තා නම් නතර වුණා. යකා වේවකට නතර වුණා. ඕනියන කඩගප්ප නතර වුණා. පොර සමාදාන නතර වුණා. ආර්ථික ප්‍රශ්න විසඳගත්තා නතර වුණා. වස්තාව වර්ගයද නතර වුණා. ආමෙන්. සමහර අය ඉන්නවා නතර වෙන්නේ සභාවට එනවා. කොහොමද එන්නේ? සභාවට එන වර්ග හතරක් ඉන්නවා. අද දවස් වලට ඒක දේශනා කරන්න කාලේ නැහැ. පස්සේ දවසට දේශනා කරනවා. ආමෙන්. සමහර අය ඉන්නවා ආය ප්‍රශ්නයක් ඇතුළු ඇති වේගන දෙන්න විතරයි එන්නේ. ආමෙන්. ආය රෝගය දෙන්නේ ඉඳලා එනවා. ආය අකින්නෝ දෙන්න දියා. ආය රස්සාව අවුල් කරන දෙන්න දියා. බව ප්‍රශ්නේ දෙන්න දියා. ඇයි? ඒකට බලාපොරොත්තු තියෙන්නේ මේ ලෝකයෙන් යන විතරයි. හලෙලුයා. ආමෙන්. ලෝකයෙන් විතරයි. එයාට හරි කැපවීමක් කරන්න වෙලා නැහැ. යාචනා කරන්න වෙලා නැහැ. දේවශීලී කරන්න වෙලා නැහැ. සමෝහයෙන් වෙලා නැහැ. දෙවියන් වහන්සේලාගේ සාපේක්ෂව පවත්වන්න වෙලා නැහැ. හැබැයි අහලා බලන්න හරි සාධාරණ උත්තර දෙනවා. සමහර හේතු කියලා අපිට කියන්න දෙයක් නැහැ. ඒ කියන උත්තර හරිම සාධාරණයි. හලෙලුයා. ආමෙන්. කියන උත්තර හරියම සාධාරණයි. හලෙලුයා. අද විශ්ව විද්‍යාලයේ මම උඩ කනගාටු දෙන මම ඒ කාලේ පුරුදු වෙලා ඉන්නේ ආපහු ප්‍රශ්න දාන්න. ආපහු ප්‍රශ්න දාන්න. දැන් මේ එකනේ කව කොහොම ණයලා ආවනේ කරගෙන යන දෙන රසවන ජීවිත දෙන්න අසලින් කර ප්‍රශ්න එමඩ ගායි. යාචනා කරන දෙන සුඛ මාසකරන කර ප්‍රශ්න උත්තරයක් හම්බෙන්නේ. ආමෙන්. මාසකරන උත්තරයක් හම්බුණා. හලෙලුයා. එන්නේ කොල්ක දාවම මේ පාසෙන් දෙවියන් නෑනේ. උදේ ව්‍යාපාරය කරන්න ඕන. කොහොම ව්‍යාපාර උදේ තමයි කරන්නේ. හන්දේ කරන්න බෑ. හන්දේ නේද අපක හයිඩ් එකක් පටන් ගන්න ඉන්නේ. වාසිලේ ලයිසන් නෑනේ. වා විශ්වාස කරන්න මේ ප්‍රයිසිය කරන දේ වාසිලේ කියන්නේ. එළියට වරින්නේ. වාසිලේ ලයිසන්. පොඩේරනේ පොඩ කියන්නේ වාසිලේ ලයිසන් නෑ. හැබැයි ලයිසන් එක වගේ දෙන්න. යසෝන්සේ කරන්නේ එන්නේ ලයිසන් නෑ. කාටද ලයිසන් තියෙන්නේ? ඇයි ජීවිතේ බලාපොරොත්තු තියෙන්නේ මේ ලෝකයේ කාරණා ගැන විතරයි. යේසුස් වහන්සේගේ වචනේ ශිලෝ පාඩමවල කියන්නේ මේ ලෝකයේ දේවල් ගැන විතරක් බලාපොරොත්තු වෙන්නේ. යේසුස් වහන්සේ වදාහලා ඉන්නවනම් ප්‍රේමවන්ත සහෝදරය සහෝදරී ඔබට අනුකම්පාව ලැබෙ යුතු කුජලයි. ආමෙන්. ඇයි යේසුස් වහන්සේ බලන්නේ? ආමෙන්. ඇයි යේසුස් වහන්සේ බලන්නේ? මේ යේසුස් වහන්සේගේ බලන්නේ නෙගටිව් පොත යේසුස් වහන්සේ බලන්නේ නෙගටිව් ක්‍රියාවලිය හරිම ස්ට්‍රෙස් තයි පිටුලේ කෙනෙකුගේ ජීවිතේ. ආමෙන්.
ඒක වටහා ගන්න අවශ්‍යයි ස්වාමීන් වහන්සේගේ අවබෝධය. රෝම යම් පාත්‍රයේ 6 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ ඉඳලා කියනවා. නමුත් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළට බෞද්ධිස්ම ලැබුවා වූ අප සියල්ල උන්වහන්සේගේ මරණයට බෞද්ධිස්ම ලැබ බව නුඹලා නොදැන සිටිනුයි. එබැවින් ක්‍රිස්තුස් වහන්සේ පියාණන් වහන්සේගේ මහිමය කරුණ කොටගෙන මරණයෙන් නැගිටනු ලැබුවාසේම අපි ජීවනයේ අලුත්කමෙන් හැසිරෙන පිණිස මරණය තුළට බෞද්ධිස්ම කරුණ කොටගෙන උන්වහන්සේ සමග දැක්පත් කරනු ලැබුවා. මාග්නිසාද උන්වහන්සේගේ මරණය සමානත්වයෙන් අපි උන්වහන්සේට සම්බන්ධ වී සිටිනුනා උන්වහන්සේ නිගීමේ සමානත්වයෙන් සම්බන්ධ වන්නෙමු. මේපතු අපි පාපයට සේවය ආමෙන්. මොකද අපිට සුදු පාවන රෝමවාසයට දෙන යම් පත්‍රයක් ලියන්නේ. ඔබ ලියන්නේ ඔබ යේසුස් වහන්සේත් එක්ක මැරුණා. ආමෙන්. ඔබ යේසුස් වහන්සේත් එක්ක මැරුණා. ඔබගේ පෞකාර මිනිසයා පරණ මිනිසයා යේසුස් වහන්සේත් එක්ක මැරුණා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී. යේසුස් වහන්සේ ලෝකයේ මිනිසෙක පෞකරන සිමුරාන මැරුණා වගේ ඔබගේ පරණ මිනිසයා යේසුස් වහන්සේත් එක්ක මැරුණා. අපේ දේවචනයේ කියන මැරුණා ඔබ නැවත යේසුස් වහන්සේත් එක්ක ඔබ නැගිට්ටා. කියලා අපේ දේවචනයේ කියන. ආමෙන්. हालेलुया. ඔබගේ පරණ මිනිසයා යේසුස් වහන්සේත් එක්ක ඔබත් එක්ක යේසුස් වහන්සේත් එක්ක ඔබ මැරුණා තැන්පත් කරනවා. හැබැයි ඔබගේ අභ්‍යන්තරයේ ඉන්න අලුත් මිනිසයා ඔබගේ ආත්මය නැවත නැගිටලා තියෙනවා යේසුස් වහන්සේත් එක්ක ප්‍රේමවන්ත සහෝදරයෝ. ආමෙන්. ඒ අලුතෙන් නැගිට මිනිසයාගේ ජීවිතය වෙනස් ප්‍රේමවන්ත සහෝදරයෝ. ඒ අලුතෙන් නැගිට මිනිසයාගේ ජීවිතය ගැන ඔබ අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙනම් යේසුස් වහන්සේ මලෝගේ නැගිට්ටේ. යේසුස් වහන්සේ මලෝගේ නැගිට ප්‍රේමවන්ත ඔබට පුළුවන් පළවෙනි කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ ඔබට කියවලා බලන්න පුළුවන්. යේසුස් වහන්සේ මලෝගේ නැගිට්ටවගේ ශරීරාකාරව මතු දිනේකදී මලෝගේ නැගිටින්න යන ප්‍රේමවන්තය ස්වර්ගස්ත වෙන පිණිස. හalleluya. ආමෙන්. ඔබ දැන් යේසුස් වහන්සේ වදහගෙන බෞද්ධිස්මේ කාරණ කොටගෙන ඔබගේ පරණ මිනිස්යාව ඔබ තැන්පත් කරලා තිබෙනවා වගේ ඔබගේ අතුරු මිනිස්යාව ආත්මේ නව උත්පාදනය කරනවා යේසුස් වහන්සේ සමග. हालेलुया. ඒ අලුත්ෙන් උත්පාදන වූ ආත්මය ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී ඔබ තුල වාසය කරමින් යේසුස් වහන්සේ මලෝගේ නැගිටලා උන්වහන්සේ පියාණන් වහන්සේට ගියා වගේ ඔබට මතු දවසකදී මලෝගේ නැගිටලා පියාණන් වහන්සේ ගාවට යන්න ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී ඔබට හැකියාවක් තිබෙනවා. තමයි මේ ලෝකයේ ගැන විතරක් බලාපොරොත්තුව ජීවත් වෙන මිනිසයා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී යේසුස් වහන්සේත් එක්ක ඒ මලෝගේ නැගීමට සූදානම් වෙන්නේ නැහැ. හැබැයි ඔබට යේසුස් වහන්සේගේ මලෝගේ නැගීම සමග මලෝගේ නැගිටින්න ඕනේ කියලා ඔබට අදහසක් තියෙනවා. ඔබට බලාපොරොත්තුවක් තියෙනවා නම් ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරියකට සූදානම් වෙන්න. චුට බලන්න. මේ ලෝකයේ අවුරුදු 75 කරන අසුව කල වැඩි වුණ ජීවත් වෙයි. ආමෙන්. හැබැයි ඔබ මලෝගේ නැගිට්ටොත් ඔබට සදා කාලෙම ජීවත් වෙන්න පුළුවන්. යේසුස් වහන්සේත් එක්ක ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී ප්‍රීතිමත් ජීවිතයක්. අද ඔබ යේසුස් වහන්සේ ගාඩගෙන මේ ලෝකේ ගැන විතර බලාපොරොත්තු වෙගෙන ඔබ ජීවත් වෙන්නේ. ඔබේ ජීවිතයේ අවුරුදු 75 ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී දුක් විඳින අකටත් නිසා තමයි ඔබ යේසුස් වහන්සේ ගාවට ඇවිල්ලා ගැලවීම ලබාගෙන ඔබ ජීවත් වෙන්න උත්සාහ කරන ඔබගේ ප්‍රශ්න විසඳන්න යේසුස් වහන්සේ ගාවට ඔබ එන්නේ. ඔබට වඩා වටින දෙයක්ද ප්‍රේමවන්තය. තාවකාලික ජීවිතය විසුරුමක් අත්පත් කරගන්න එකද ස්ථිර වශයෙන් ඔබගේ ජීවිතය සදාකාලික ජීවිතය ස්ථිර විසුරුමක් ඇති කරගෙන ජීවත් වෙන එකද. හalleluya. ඒ තීරණය ඔබට තිබෙන්න අවශ්‍යයි. ආමෙන්. අතේශිව ප්‍රේමවන්තය ස්වාමීන්
වහන්සේගේ අනුමුඛේ ඔබට මේ ලෝකයේ ගැන විතර බලාපොරොත්තුවක් නැතුව ඔබට දෙවියන් වහන්සේ නිකු ටැග් කරගෙන ඔබට බලාපොරොත්තුවක් දෙනවා නම් ප්‍රේමවන්ත සහෝදර සහෝදරී ජීවිතේ මේක වඩා වාක්‍යයක් හිතන්න පටන් ගන්නවා. යේසුස් වහන්සේ ඔබට ටැග් එකක් දුන්නා සිකුරාදා. යේසුස් වහන්සේ ඔබට ඒක ටැග් එකක් දුන්නා. ආමෙන්. යේසුස් වහන්සේ ඔබට සිකුරාදා ටැග් එක මොකක්ද? මිදීම සහ නිදහස් කරන ඔබට යේසුස් වහන්සේ ටැග් එකක් විදිහට දුන්නා ප්‍රේමවන්ත සහෝදර සහෝදරී පුරුෂේ. යේසුස් වහන්සේ ඔබට ඉරද ටැග් එක දුන්නා. මොකද ඔබට යේසුස් වහන්සේගේ ටැග් එක රෝහායනේ පරිච්ඡේද 23 වෙනි පදයේ කියනවා. මක්නිසාද පාපේ කුලී නම් මරණය. නමුත් දෙවියන් වහන්සේගේ දීමනාව නම් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සදාකාල ජීවනය. ආමෙන්. මරණය කුලිය පාපේ කුලිය මරණය. යේසුස් වහන්සේ සිකුරාදා පාපේ කුලිය ගෙවුවා. ආමෙන්. යේසුස් වහන්සේ සිකුරාදා පාපේ කුලිය ගෙවුවා. ඔන්න ඔබට නිදහස සහ විමුක්තිය ගෙනත් දුන්න සිකුරාදා ප්‍රේමවන්ත. නමුත් යේසුස් වහන්සේගේ නියමනාව නම් සදාකාල ජීවනයයි. ආමෙන්. සදාකාල ජීවනයයි. ඔන්න ඔබට ඉන්දියාවේ ටැග් එක. යේසුස් වහන්සේ මමගේ නැගලන තුරු කාටවත් සදාකාල ජීවනයේ හිමුනේ නැහැ. ආදම් අහිමි කරගත්තු සදාකාල ජීවනය ප්‍රේමවන්ත සහෝදර සහෝදරී ලෝකයේ මනුෂ්‍යයන්ට නැතුව හාරවහකට එහා කාලේ ජීවත් වුණා. अरे यीशु वහන්සේ මලෝගේ නැගිට්ටේ යේසුස් වහන්සේ වදාහන සදාකාල ජීවනය දෙලම ප්‍රේමවන්තය. සදාකාල ජීවනයේ ත්‍යාග දෙන්න දුන්නා. ඒ වෙනද සදාකාල ජීවනයේ මනුස්සයෙක් ලබා ගන්න දරුවගේ මනුස්සයෙක් ජාත පාපේ තිබුණා. මනුස්සය උපත්තිම පාපාරේ නිසා සදාකාල ජීවනයේ මනුස්සයෙක් ලබා ගන්න දරුවගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරි. හැබැයි යේසුස් වහන්සේ පුරුෂ පූජා කළා. පාපේ වන්දිය ගෙවලා ඉරිදමානුගේ නැකටලා මනුෂ්‍යයාට සදාකාල ජීවනය ලබා දුන්නා. හalleluya. ආමෙන්. සදාකාල ජීවනය අපත් කරලා දුන්නා. ඇත්තටම මේ සදාකාල ජීවනය කියලා කියන මොකක්ද කියලා තේරුම් ගන්න අවශ්‍යයි. සදාකාල ජීවනය කියන වටිනාකම තේරුම් ගන්න අවශ්‍යයි. සදාකාල ජීවනයේ තිබෙන අය මොනවද කරන්න පුළුවන් කියලා තේරුම් ගන්න අවශ්‍යයි. එයාගේ පොඩි කතාවක් කියලා තියෙන දේශපාලඥයන් දෙන්නෙක් අතර රටේ කවුද කියලා අහන්න එපා. එක්කෙනෙක් ක්‍රිස්තියානි සභාවට පීඩා කරන අදහස් කරලා තිබෙනවා. හිටපු දේශපාලන ප්‍රබලයාගේ අත තියන්න එපා. උන්ට සදාකාල ජීවනය තියෙනවා. ආමෙන්. උන්ට සදාකාල ජීවනය තියෙනවා. අත තියන්න එපා ප්‍රශ්නයක් වෙනවා කියන්නේ. එතන සදාකාල ජීවනය කියලා කියන මොකක්ද ප්‍රේමවන්ත සහෝදර සහෝදරි? සදාකාල ජීවනය කියන වචනේ වල අඩුම ගමන මේකේ අර්ථය වලට පැහැදිලි කරගන්න අවශ්‍යයි. යේසුස් වහන්සේ දුරුසුබන්දල මනුගෙන් නැගලා ඔබට හිමිකමන්නේ ටැග් ඔබ සීමත් කරගන්න අවශ්‍යයි. තාම ඔබට මේ පොළවේ ලබන හැම ටැග්ගම විනාශ වෙන්න යනවා. හalleluya. හැබැයි යේසුස් වහන්සේ ඔබට දෙන ටැග් කවදාවත් විනාශ වෙන්නේ නැහැ. ආමෙන්. ශිල්ප යෝහන් 14 පරිච්ඡේදයේ 3 වෙනි පදේ පොඩ්ඩක් කියවන්න ඔබට හම්බ වෙනවා. සදාකාල ජීවනය කියලා කියන මොකක්ද කියලා. සදාකාල ජීවනය නම් මේ එකම සැබෑව දෙවියන් වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවන ලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳින ගැනීමයි. ආමෙන්. හalleluya. ඒක තමයි. මොකද මේ සදාකාල ජීවනය කියලා කියන්නේ? සදාකාල ජීවනය කියලා කියන්නේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරි පියාණන් වහන්සේව සහ යේසුස් වහන්සේව හඳුනා ගැනීමයි. එදෙන ගැනීමයි. පියා සහ පුත්‍රයාගේ සහභාගීත්වයෙන් පවතින ප්‍රේමවන්ත සහෝදර සහෝදරි. හalleluya. උපන්නේ මොලේ පළවෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ අපිට කියනවා. දෙවියන් වහන්සේගේ සමානත්වයෙන් සූර්යගේ මනුස්සයව සාදවමු කියලා. එහෙනම් දෙවියන් වහන්සේ මනුස්සයව හැදුවේ සදාකාල ජීවනය තුල. දෙවියන් වහන්සේ මනුස්සයව හැදුවේ දේව ස්වභාවය තුල. දෙවියන් වහන්සේ
දෙවියන් වහන්සේගේ ස්වභාවය තමයි නුඹලේ ජීවිතන එක. හැබැයි ආදාම්ගේ පාපය නිසා ආදාම් අහිමි කරගත්තු දේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරි සදාකාල ජීවනයයි. ආදාම්ගේ පාපය නිසා දෙවියන් වහන්සේත් එක්ක යේසුස් වහන්සේත් එක්ක සහභාගීකම නැති කරගත්තා ප්‍රේමවන්ත සහෝදරය සහෝදරි. එනම් දෙවියන් වහන්සේත් එක්ක සහභාගීකම පැවැත්වීම කොටගෙන හලෙලූයා මනුෂ්‍යයේ ජීවිතේ වෙනසක් වෙනවා. පියාසා පුත්‍රයව ආශ්‍රය කිරීම කරන කොටගෙන පියාසා පුත්‍රයව එක්ක සහභාගීකම් වීම කරන කොටගෙන ඒ ජීවිතේ වෙනසක් වෙන්නේ ඒ මනුෂ්‍ය ජීවිතේ වෙනසක් වෙන්නේ යනවා. මොකද වෙන්නේ යන්නේ? එහෙනම් දෙවියන් වහන්සේගේ සමානතර ස්වරූපයට මනුෂ්‍යයා නැවත හැදෙන්න යනවා. සදාකාල ජීවනයේ දෙවියන් වහන්සේ ඔබට දුන්නේ මොකක්ද? සදාකාල ජීවනයේ යේසුස් වහන්සේ ඔබට දුන්න තෑග්ග මොකක්ද? ආදාම් සහ ඒව අහිමි කරගත්තු ඒ දෙවියන් වහන්සේගේ සම්බන්ධකම නැවත ඔබට දුන්නා. ඒ සම්බන්ධතාවයේ ප්‍රතිඵලයේ විදිහට ප්‍රේමවන්තය ඔබ දෙවියන් වහන්සේගේ සමානතර ස්වරූපයට ඔබ යේසුස් වහන්සේගේ සමානතර ස්වරූපයට ඔබ වැඩිලා දේව ස්වභාවය ඔබට ඔබගේ ජීවිතේ පැනලා දෙවියන් වහන්සේත් එක්ක කම්කාරය මේ ජීවිතය ඔබ ගත කරන්න යනවා. හලෙලූයා. ආමෙන්. ක්‍රිස්තියානි කියන්නේ ප්‍රේමවන්තය ආගමක් නෙවෙයි. ක්‍රිස්තියානි කියන්නේ සදාකාල ජීවනයයි. ක්‍රිස්තියානි කියන්නේ සදාකාල ජීවනයයි. ක්‍රිස්තියානි කියන්නේ සහභාගීකමයි පියාසා පුත්‍රයාත් එක්ක. ආමෙන්. පියාසා පුත්‍රයාත් එක්ක සහභාගීකම් පැවැත්වීම තුළ දේව ස්වභාවයට පැමිණිලා දේව ස්වභාවයට පමුකාරත්වයේ දැරීම තමයි සදාකාල ජීවනය කියලා කියන්නේ. අපේ දේව ශෛලිය මොනවද කියන්නේ? දැන් අපි අදිමතෙන් මෙයන්නේ. නමුත් තොපි පොළවේ දේවුරු කියලා තමයි අපිට ගීත ගානවා කියන්නේ. හලෙලූයා. ආමෙන්. එහෙනම් භෝමයේදී ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් විදිහට ජීවත් වෙන පිරිස ඔබට දෙවියන් වහන්සේ සදාකාල ජීවනය නියම කරපත් දෙනවා. හලෙලූයා. චිත්ත ගමන කළ බලන්න. වෙන සහභාගීකම්. වෙන සහභාගීකම සිද්ධ වෙන ආකාරය. ඉර්ධ දෙහිමේදී ඔබ සහභාගීකම් පවත්වනවා. හලෙලූයා. සමහරවිට පොඩි ආඥාවක් තියෙනවා. ඔන්න ඔබට ඒ සහභාගීකම ඇති කරගන්න. ඔබට බයිබල් පොතේ තියෙන දේව ශෛලිය ඉගෙන ගන්න. ඔන්න සහභාගීකම වලුත් කරගන්න, සායක වැඩි දියුණු කරගන්න. සභාව සදකත් එක්ක ඔබට සහභාගී වෙන කාලේ ගත කරන්න ඔබට තිබෙන විවිධ කාලයන් වලදී. ආමෙන්. හලෙලූයා. ඉතින් ප්‍රේමවන්ත සහෝදරය සහෝදරි සභාවත් එක්ක සම්බන්ධ වීමෙන් දේව ශෛලිය ඉගෙන ගැනීමෙන් ප්‍රේමවන්ත සහෝදරය සහෝදරි ඔබට මේ සදාකාල ජීවනය තුල ඔබට හැසිරෙන්න පුළුවන්. ඔබ සදාකාල ජීවනය ලබන්නේ මේ කියන පස්ස නෙවෙයි. ඔබ සදාකාල ජීවනය ලබන්නේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරි මේ පොළොවේ මනුෂ්‍ය ශරීරය තුළ ඔබ ජීවත් වෙද්දී යේසුස් වහන්සේත් එක්ක ඔබ නැවත උත්පාදනය කරන මොහොතේදී ඔබ සදාකාල ජීවිතය තුළ වෙනවා. හැබැයි අද බොහෝ සැලක බොහෝ කිතුණුවන් සදාකාල ජීවනය තුළ ජීවත් වෙන්නේ නැහැ. බොහෝ කිතුණුවන් සදාකාල ජීවනය අයිති කරගෙන ඕනිකම් පොළොවේ කාර්යය විතර සම්පූර්ණ කරගෙන යේසුස් වහන්සේ ගැන ඕක තිබෙන අවබෝධය වෙනස්. යේසුස් වහන්සේ ගැන ඕක තිබෙන අවබෝධය වෙනස් කරගන්න කැමතිත් නැහැ. ඒ නිසා ඔබේ ජීවිතය නැති කරගන්න තමයි ප්‍රේමවන්ත සහෝදරය සහෝදරි සදාකාල ජීවනය. අද කියලා සුභාවචි කියන්නේ යේසුස් වහන්සේ ගැන කියන්නේ යේසුස් වහන්සේ ගාවට හැරිලා ප්‍රශ්න විසඳගන්න ඒගොල්ලෝ කැමති. ඔබ කියයි යේසුස් වහන්සේද බලමු ඔය අක්ෂය ලෝකන්නේ. ඒගොල්ලෝ කිය ගන්න යකා ලෝකන් හම්බෙන අවස්ථාවක් නේ. හැබැයි බද මට ඉඳපස් සභාවෙන් ඉන්න බෑ. ආමෙන්. හලෙලූයා. ඔබ කියන්නේ ඔබගේ රස්සාව සාර්ථක කරලා ඔබගේ ණයදැන දෙලම සාර්ථක ජීවිතයක් ගත කරගෙන යනවා කියලා. ඒගොල්ලෝ කිය අපි එන්නම්. ඊට පස්සේ එන්න බෑ. පොළ සමාදානයේ දෙවියන් සුබ ආශිර්වාද කරනවා කියලා ඔබ කිව්වහම අපි එන්නම්. ඊට පස්සේ එන්න බෑ. පස්සේ නැද්ද? කියලා නැද්ද? ආන්නද? ආනවා. මිනිස්සුන්ට සදාකාල ජීවනය ලැබෙන්න බැරි. මිනිස්සුන්ට සදාකාල ජීවනය තුළ ජීවත් වෙන්න බැරි කාරණාවක් තිබෙනවා. හලෙලූයා. අද
යේසුස් වහන්සේ ගාවට ඇවිල්ලා ඔබට මේ ප්‍රශ්නේ ඇති. ආමෙන්. ආමෙන්. සදාකාල ජීවිතේ ඔබ යන්න ඔබගේ ජීවිතය යම් තෝරා ගැනීමක් කරන්න අවශ්‍යයි. මොකද මේ සදාකාල ජීවිතය තුළ යන ඔබ තෝරගන්න ඕනේ තෝරා ගැනීම මොකක්ද ඔබට? දෙවියන් වහන්සේ උපත් පොතේ ඉඳලාම මිනිස්සුන්ට තෝරගන්න අවස්ථාවක් දුන්නා. ඇයි? බලන්න සදාකාල ජීවිතයට යන්නේ දෙවියන් වහන්සේගේ විශ්වාසවන්තව දෙවියන් වහන්සේගේ පක්ෂපාතීව සැලකෙ විතරයි. ආමෙන්. ඔබ කල්පනා කරන්න එපා සභාවට ඕස් සැලකෙනවා. වැලිය වගේ සැලකෙනවා ඔබ දැකලා තියෙනවා. ඉන්නේ නැහැ. ඒ ඉන්නේ නැත්තේ. ඒ ඉන්නේ නැත්තේ. ඒ සදාකාල ජීවිතේ ලබන අය ටික විතරයි ඉන්නේ නැත්තේ. අනිත් අය ඇදලා යේසුස් වහන්සේ සිකුරාදා දීපු ටැග් අරගෙන යනවා. ප්‍රශ්න විසඳගෙන නිවීම ලබා ගෙන යනවා. හැබැයි සදාකාල ජීවිතේ නැමෙත අලුත් ජීවිතේ ඒගොල්ලෝ ඉන්නේ නැහැ. ඇයි? ඔකට ප්‍රශ්නයක් තියෙනවා. ආමෙන්. ඒගොල්ලන්ට තීරණයක් ගන්න වෙලා තිබෙනවා. සදාකාල ජීවිතයට යන්න මොකක්ද ගන්නව තීරණය? ආමෙන්. බලන්න කියන්න බලන්න. සදාකාල ජීවිතය ලබන්න කැමති අය ඔබට දැන් ඒ තීරණය පෙන්නන්න යනවා. සදාකාල ජීවිතය ලබන්න සහ සදාකාල ජීවිතය ඔබට දීලා දෙන ඔබට දිගටම යන්න ඕනේ කියලා හිතලා අදහස් කරනකොට අදොස්සන්න බලන්න. සමහර අයට ඕනේ ඈ පඩතරම සදාකාල ජීවිතයකට ඕනේ නැද්ද? හැබැයි සදාකාල ජීවිතය තුළ යන්න නම් ඔබ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය තීරණය කරන්න. මොකක්ද ඒ තීරණය? මතේ සුවාරංචි 7 වෙනි පරිච්ඡේදය 13 වෙනි පදේ කියනවා. ඔබට ලොකු තෝරා ගැනීමක් තෝරාගන්න තිබෙනවා. ආමෙන්. ඔබට ලොකු තෝරා ගැනීමක් තෝරාගන්න තිබෙනවා. සතුන් දොරටුවෙන් ඇතුල් වෙන්නේ මක් නිසාද විනාශය යන දොරටුව විශාලය පාරක් පළලය එහි ඇතුල් වන්නෝද බොහෝය මක් නිසාද ජීවනය යන දොරටුව පතුලි පාර අවහිරය ඒක සම්බන්ධ වන්නේ ස්වල්ප දෙනෙකුට. ආමෙන්. ඔන්න හරිද? ආමෙන්. ආමෙන්. යේසුස් වහන්සේ කියනවා අවල දොරටුවෙන් ඇතුල් වෙන අය බොහෝය. අවල් පාර යන අය බොහෝ ලේසියෙන් පාර පවල හින්දා ඒගොල්ලන්ගේ ගමනාන්තේ වලට බොහෝ ලේසියෙන් යන්න පුළුවන්. හැබැයි පාර පවලයි. පාර යන්න ලේසි. හැබැයි ඒගොල්ලෝ අවසානයේ කොහටද යන්නේ? විනාශයට යන්නේ. අවසානයේ නිරයට යන්නේ. ආමෙන්. අවසානයේ නිරයට යන්නේ. හැබැයි යේසුස් වහන්සේ කියනවා ප්‍රේමවන්ත සහෝදර සහෝදරි ජීවනයේ යන පාර පටුයි. ආමෙන්. ආමෙන්. සදාකාල ජීවිතේ පාර පටුයි. ඒකෙන් ඇතුල් වෙන්න ස්වල්ප දෙනයි. ඒකෙන් ඇතුල් වෙන්න කොච්චරද? ඒකෙන් ඇතුල් වෙන්න ස්වල්ප දෙනයි. හැබැයි ප්‍රශ්නේ තියෙනවා. යේසුස් වහන්සේ කුරුසේ ඔච්චර දුක් විඳලා. මට කල්පනා කරන්න. සිතනවා තාපය දන්නවා ඒකට අපි කතා කරා. යේසුස් වහන්සේ කොච්චර දුක් විඳලාද කියලා. ආමෙන්. යේසුස් වහන්සේ ඔච්චර දුක් විඳලා මිනිස්සුන්ට ආනන්ද පොඩ පාරක්ද? හalleluya. ඉස්සර මිනිස්සුන්ට සදාකාල ජීවිතය ලබන්න බැරුණ යක්ෂයෙක්ද? ආමෙන්. යක්ෂය නිසා යේසුස් වහන්සේ කුරුසපතල යක්ෂයන් සම්පූර්ණයෙන් ඔබේ ජීවිතය ලබනවා තිබෙනවා ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය. ඔබට බාධා කරන්න බැහැ යක්ෂයන්. හැබැයි මේ වචනේ කියනවා පටුයි මේ ජීවනයට යන පාර. ආමෙන්. ජීවනයට යන පාර පටුයි. ඕනේ මේ පාර පටුනේ ජීවනයට යන. ඔබට කල්පනා කරලා බලන්න. ආමෙන්. හalleluya. හොඳට බලන්න. ආමෙන්. යේසුස් වහන්සේ කොහොමද ඉස්සරහ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරි මට වුණාවක් තුන සදාකාල ජීවිතයට යන්න මට යන්න බෑ. ඇයි? යක්ෂය පාරේ ඉන්නවා. යක්ෂය පාරේ ඉන්නවා. යක්ෂය පාරේ ඉන්නවද?
යක්ෂයා පාරෙන් එක විදියට කරා. කොහොමද? ඔබ දැකලා තියෙනවද? මෙහෙම ඉන්න කෙනෙක් ඉන්නවා. ඔය ඉන්නේ. පාරේ කතාන කුරුසිය ට්‍රැෆික් ඉන්නවා. කොන්න නවතින්න. මම කියන පැත්තට යන්න. අර පරියුසුනේ යසෝන්සේ පුරුෂවත්කමිස්ස ලක්ෂ්‍ය පාර වදිර කරගෙන මේ පැත්තට යන්න. ඔබට මෙහෙට යන්න බෑ. මෙහෙට යන්න. දෙරේට යන්න කියනවා. හalleluya. යේසුස් වහන්සේ ආවා. උන්වහන්සේ දොස්වතුන්ගේ ගැව ඔළුවට යක්ෂයාගේ බලය නැති කළා. යක්ෂයාව පාරෙන් අයින් කළා. යේසුස් වහන්සේ කියනවා ප්‍රේමවන්ත සහෝදර සහෝදරී ඒ පාර පටුයි. ඒ පාර පටු. ඒ කොයිකොන් ඒ පාර පටුයි. ආමෙන්. කොහොමද යේසුස් වහන්සේ දී පාර පටුනේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරී? බොහෝ මනුෂ්‍ය යේසුස් වහන්සේ ගහලා ආමෙන්. යේසුස් වහන්සේ බොහෝ මනුෂ්‍ය වෙලා බොහෝ මනුෂ්‍ය යේසුස් වහන්සේ ගහලා මම එනවා සදාකාල ජීවිතයට යන්න කියලා දෙනවා. පාරේ කිනුරක් එද්දී යන්න බෑ. මොකද? පාර පටුයි. පාර පටුයි. පාර පටුයි. මොකද මේ පටුයි චුමාර කොහොමද මේ පාර පටුනේ? කොච්චර කල්පනා කරන්න. කොහොමද යේසුස් වහන්සේ කුරුස්වත්වලදී මේ පාර පටුන කොහොමද කියලා ඔබට කල්පනා කරන්න. කොහොමද පාර පටුනේ? ආමෙන්. හalleluya. ඔබට සිහිනල තියනවාද මේ පාර පටවන කොහොමද කියලා? ආමෙන්. ඔබ කවදාවත් කල්පනා කරලා තියෙනවද මේ පාර පටවන කොහොමද කියලා? හalleluya. ඔබට කවදාවත් හිතලා තියෙනවද මේ පාර පටුණා මට යන්න දෙයක් නැහැ කියලා? හැබැයි යේසුස් වහන්සේ තුළ කල්පනා කරන්න. ඔබට උන්වහන්සේ පක්ෂම දෙලා තියෙන මේක තේරුම් ගන්න. අද දවසේ ඔබ යේසුස් වහන්සේ අවශ්‍යයි. හොඳට ආත්මේ පුදුරට එකතලා ගන්න ප්‍රේමවන්තය. අද වසාවල ගන්න උන්වහන්සේ ඔබගේ ජීවිතය අවශ්‍යයි. හalleluya. ආමෙන්. මොකද්ද කියන්නේ? කොහොමද මේ පාර පටුනේ? අර එක චිත්‍රපටයක මේක තියෙනවා. පාර පටුයි යන්න බෑ. ගල් තියෙනවා, හෙල් තියෙනවා, විවිධ බාධක තියෙනවා. මේකද මේ පාර පටුණා කියලා අපිට කියන්නේ. එයා ප්‍රේමවන්ත සහෝදරය සතුට හොඳින් බලන්න. ආමෙන්. අපිට බැලුවේද? අපිට මොකක්ද වෙන්නේ? කුරුසියා කොහොමද සදාකාල ජීවිතය ඇතුළේ නැන්නේ? පාරකට කුරුසියක් තියෙනවා ප්‍රේමවන්ත සහෝදරයස. තව කල්පනා කරලා බලන්නකද පාර පළලයි කියන පාර. පාර පළලයි. ඕන දෙයකට යනකොට හිතුමතේ එයාගේ නෑනේ පාර හොදගෙන ඔය පාර වලදී කියලා කුරුසිය හෙඩවන්න හොදන්නේ. අරකට මම සුවරවන්ගේ 16 වෙනි පරිච්ඡේදයේ 24 ඉඳන් අපිට කියනවා යේසුස් වහන්සේගේ කුරුසිය උසල ගන්න නැතුව කවදාවත් සදාකාල ජීවිතය තුළ ඉන්න බෑ. මොකද මේ කුරුසිය? ගෙදරින් බාහිර යන කුරුසිය. සමහරවිට අම්මේ මේකි වගේ කුරුසියක් මට. කොයි දෙයියෝ දුන්නද දන්නේ නැහැ කියනවා සමහර පුරුෂයෝ. ආමෙන්. සමහර බාහිර යන අම්මේ මේක මට කොහෙන් හම්බුණාද මේක? බුදුම කුරුසියක් මට හම්බෙලා තියෙන්නේ. සමහරවිට ව්‍යාපාරය තමන්ට සමහරවිට කුරුසියක්. ආමෙන්. ආමෙන්. ඒකද මේ කුරුසිය කියන්නේ. කුරුසිය කියන්නේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය ගලාතේ 5 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ අපිට කියන කුරුසිය කියලා කියන්නේ මොකක්ද කියලා. මම ආසා කරන්නේ නොකරන පිරිස ආත්මයන් වහන්සේකට විරුද්ධ වෙනවා. ආත්මයන් වහන්සේ කැමති වෙන්නේ නොකරන පිරිස මගේ මාංශයට විරුද්ධ වෙනවා. ඔන්න කුරුසිය. ඔඩ කල්පනා කරන්න. දැන් මම ආසයි වැඩට ගිහිල්ලා ප්‍රසාව කරලා හරි හම්බ කරලා දරුවන්ට ඕන දේවල් ගෙදෙල්ලා
හැරෙන්න යනවා. ආමෙන්. තව සමහර අය කියනවා ස්වාමී මම හොඳට හම්බ කරුවා. මම හොඳට මුදෙන් හැන්දනකම අවශ්‍ය වෙනවා. මම දැන් ජොලි ජීවිතය ගත කරන්න ඕනේ. මම දැන් දරුවන්ට කන්න දෙන්න තියෙනවා, භාර්යාවට කන්න දෙන්න තියෙනවා. මට දැන් මගේ භාර්යාව මට මදි. මම හොටල් කාමරයකට වෙන ගෑනු කෙනෙක් කරන් යන්න ඕනේ. පුරුෂයා කතා කරලා කියනවා පිස්සුද පුතා ඒක කරන්න බෑ. භාර්යාවගෙන් සතුටු වෙන්න. ඔන්න දාලා යනවා. ආමෙන්. ආමෙන්. සමහරවිට පුරුෂයලා දින මොකද්ද? ඔබ මේ මැරිච්චාම ඔබ බෑග්දාව ජොන්දා ලොකු සොනක කැවිලා රටේ නමුගේ ස්ථානයක ඔබ වරන්න ඕනේ. ඒක ඔබට වරන්න බැරි වෙනවා. ඒකද ඔබ වරන්න මිනිපිටිනේ නම බෝඩ් එක වෙනස් වෙන හින්දා ඔබට යන්නේ නැහැ කියන පුරුෂයා වෙනවා. ආමෙන්. ආමෙන්. ඔන්න පුරුෂේ. ඉතින් ඒ අවස්ථාවක ජීවන ලබන්නේ නැහැ. ආමෙන්. හිතන්න ආසයි ඔබ ටීවී එක දාගෙන ටීවී එක ගන්න පැය ගණන් චිත්‍රපටි බලන්න. ආමෙන්. හැබැයි පුරුෂයා කතා කරලා කියන්නේ එහෙම නෙමෙයි පුතා. බයිබලයෙන් කියවන්න ඕනේ. යාක්ෂා කරන්න ඕනේ. දෙවනාසත් එක සහභාගී වෙන්න ඕනේ. ආමෙන්. ඔන්න පුරුෂේ සමහරවිට ඉරිදා ඉතල ඒවට ගන්නකොට අපි සතිය 6 දවස්වල වැඩ. ජේසුස්වහන්සේ කියලා මට රස්තාව සාර්ථකයි මට වැඩ උපරිම දවස් 6ම මට තියෙන ඉරිදා විතරයි. මම දැන් ඉරිදා විතරක්වත් මෙතෙක්ට කරලා ජොලියක් දාගෙන ඉන්න ඕනේ. අර පුරුෂයා කතා කරලා කියනවා එහෙම බෑපුත ඒක නමස්කාර දෙන්න ඕනේ. නමස්කාර කරනවා කියන්නේ එහෙම බෑපුත පැයක අමර කිරු ගන්නත් ඕනේ. ඉතින් ඔය කසන මොකටද මේ කසන්නේ? මොකටද මේ කසන්නේ? කුරුසේ හැබැයි ප්‍රේමවන්ත සහෝදර සහෝදරියෝ මේ කුරුසේ කියන විදිහට කුරුසේ. ආමෙන්. සමහරවිට හිතන විදිහට පුරුෂයා ජීවත් වෙන්නේ නැහැ. හිතන විදිහට භාර්යාව ජීවත් වෙන්න බෑ. භාර්යාව ඉන්නේ. කල්පනා කරලා බලන්න. මම ගිහිල්ලා උසාවියේ දික්කසාල නඩුවක් දාලා මේකෙන් මෙන්නෙම මම හොඳ කෙනෙක් කසාද බඳින චොලිය ජීවත් වෙනවා. ආමෙන්. පුරුෂයා කතා කරලා කියනවා පිස්සුද පුතා? කාමචාරචාරක විතර අතාරින්න පුළුවන්. ගෙදර හොඳට අහන්න තුනම අතාරින්න බෑ. ගෙදර ගෑණි කුයිලි වගේ උනට අතාරින්න බෑ. සෝරන් කෑමත් අතාරින්න බෑ. ප්‍රේම කරපන්. ඉතින් මොකද? ඔන්න පුරුෂේ දරවගෙන යන්න වෙනවා. ආමෙන්. හැබැයි යේසුස් වහන්සේ කියන ප්‍රේමවන්ත සහෝදරය සහෝදරි පුරුෂ දරාගෙන ඔබට කරුණාව දෙනවා. ආමෙන්. පුරුෂය යේසුස් වහන්සේ වල කැපලා ජීවත් වෙන අගමැති කිසිම කෙනෙක් සදාකාල ජීවනය ලබන්නේ නැහැ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරි. ආමෙන්. පුරුෂය බාධාවක් කරගන්න කිසිම කෙනෙක් කවදාවත් සදාකාල ජීවනය තුල ඉස්සරහට යන්නේ නැහැ. ආමෙන්. ඔබගේ ජීවිතය සදාකාල ජීවනය තුල ඔබ ගමන් කරන්න ඕන නම් ඔබගේ ජීවිතය ඔබට ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය කැපකිරීම කියලා දෙයක් දෙනවා කරන්න. හalleluya. යේසුස් වහන්සේ රජුගේ රජු. ආමෙන්. යේසුස් වහන්සේ රජුගේ රජු. යේසුස් වහන්සේ කියන්නේ කාටද? යේසුස් කියන්නේ කාටද? යේසුස් කියන්නේ කාටද? රජුගේ රජු. රජු කියන්නේ කාටද? යේසුස් වහන්සේට. යේසුස් වහන්සේ කියන්නේ කාටද? රජුගේ රජු. යේසුස් වහන්සේ කියන්නේ කවුද? මරියගේ උපන් පුත්‍රයා. යේසුස් වහන්සේ කියන්නේ මරියගේ උපන් පුත්‍රයා. ඔබේ මායි වගේ මොකුසෙන් එළියට පුත්‍රයෙක් මිනිස්සෙක්. එයා ලෝකේ රජුගේ රජු වෙන්නේ කොහොමද? පුරුෂය ලබාගත්තු නිසා. පුරුෂය තුලින් ගිය නිසා. ඔබගේ ජීවිතය සාර්ථක මිනිසෙක් වෙන්නේ සදාකාල ජීවනයේ තුලම ඉදිරියට යන්නේ සදාකාල ජීවනය වර්පත් කරගෙන යන්නේ සදාකාල ජීවනයේ තුලම දේව ස්වභාවයේ මිනිසෙක් විදියට ජීවත් වෙලා පොළවේ ස්වර්ගයේ වරිස්තර ජීවත් වෙන්න යන්නේ පුරුෂය දරාගෙන ඉන්නේ. පුරුෂය දරාගෙන කිසිම කමකට කෙරේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය සදාකාල ජීවනයේ තුල ඉදිරියට යන්නේ. ආමෙන්. සමානයට යේසුස් වහන්සේ ඕනේ. දෙවියන් වහන්සේ ඕනේ. ශුද්ධාත්මයන් වහන්සේ ඕනේ. ස්වර්ගයන් ඕනේ. හැබැයි මොකද ප්‍රශ්නේ? මට පුරුෂය දරාගෙන යන්න බෑ. ආමෙන්. හැබැයි පුරුෂය දරාගෙන යන්න බැරි කිසිම කෙනෙකුට ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය
සදාකාල ජීවිතය තුළ ජීවත් වෙන්න බෑ. ආමෙන්. හලෙලූයා. ශිරවාදම ගැන අද ඔබ මේ ජීවිතය යම් පීඩාවක් විඳිනවා නම් යම් කඩසල්ලක් විඳිනවා නම් යම් තවලක් විඳිනවා නම් යේසුස් වහන්සේ නිසා අසාධාරණයක් විඳිනවා නම් යේසුස් වහන්සේ නිසා පුරුෂකව ජීවිතයක ගත කරනවා නම් ඔබ සදාකාල ජීවිතය තුළ යමකට දෙක සුදුසුකම් එකයි කියලා ප්‍රේම. හලෙලූයා. පොඩ්ඩක් හිතන්න. ශිරෝ පාවුතුමා කියන්නේ ඔබ මේ ලෝකයේ ගැන විතර ඔබට බලාපොරොත්තුවක් තිබෙනවා නම් මේ ලෝකයේ ගැන විතර ඔබට බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ ගැන අනුකම්පා කරන්න ඕන. ඇයි ඒ? ඇයි ඒ? ඇයි ඒ? ඇයි ඒ? ආමෙන්. ඇයි ඒ? ඇයි අනුකම්පා කරන්න ඕනේ? හිතන්න මේ උදාහරණයක්. ඔබ ලක්ෂ 3මාරක චේන් එකක් දාගෙන ඉන්නවා. ඔබ ලක්ෂ 3මාරක චේන් එකක් දාගෙන ඉන්නවා. මට කෙනෙක් කියලා කියනවා පාස්ටර් ඔබගේ ෂර්ට් එක ලස්සනයි. ආමෙන්. දෙන්නේ ඉවරලා මට ඔබගේ ෂර්ට් එක වුණා මම ඔබට චේන් එක දෙන්නම් කියලා. මං කියනවා මට ෂර්ට් එක ලස්සනයි මට ෂර්ට් එක වටිනවා මට චේන් එක එපා කියලා. ආමෙන්. මගේ සිතුවිල්ල හරිද? මගේ සිතුවිල්ල හරිද? ඔව්. මගේ සිතුවිල්ල හරිද? මගේ සිතුවිල්ල හරිද? මගේ නෝමගේ ලස්සන උනාමල චේන් එක මට අවශ්‍ය නැහැ. මට ෂර්ට් එක වටිනවා. මට දෙන්න බෑ මේ ෂර්ට් එක. මගේ සිතුවිල්ල හරිද? ඔව් කියන්නේ. ඔව්ද? නැද්ද? ඔව්. සිතුවිල්ල මගේ පැත්තෙන් හරි. මට දෙන්න ෂර්ට් එක. ආමෙන්. අපේ මේක සංසන්දනය කරලා බලද්දී අර චේන් එක අරගෙන මට ෂර්ට් ඒ වගේ කොච්චර මහලන්න පුළුවන්ද? සමහරයි ජීවිතේ සමහරයි එතන මම මේ පොළවේ ජීවත් වෙන අවුරුදු 70 80 මට ඕන දේ ජීවත් වෙන්න ඕනේ. මට ඕන දේ චොලි කරන්න ඕනේ. නැවතුන බෑන්චු කියලා මට ඕන දේ ජීවත් වෙන්න ඕනේ. ආමෙන්. මට ඕන දේ හැසිරෙන්න ඕනේ. ඔය සදාකාල ජීවනයේ හින්දා මම මොකටද ඔක කැප කරන්නේ කියලා සමහරයි හිතනවා. හැබැයි යේසුස් වහන්සේ කාන්දර දේශනාවල අපිට කියනවා ප්‍රේමවන්ත සහෝදරය සහෝදරි. සදාකාල ජීවිතේ වටිනාකම ගැන අපිට කතා කරනවා. මොකද කතා කරන්නේ? ඒ සදාකාල ජීවනය ලබන්න ඔබේ දකුණුවේ සෝබට බාධා කරනවනම් ඇහැ උල්ල දාන්න. එතකොට මොකද වෙන්නේ? අන්තයි. යේසුස් වහන්සේ කියනවා අන්තව නිරේ ඇත්තකම කියන නිරේට යනවට වඩා හොඳයි. අන්තව සදාකාල ජීවිතය ලබන එක. ඔබේ කමලේ එක බාධායක් ඔබට බාධා කරනවනම් යේසුස් වහන්සේ කියන කකුල කපා දාන්න. ආමෙන්. කකුලක් නැතුව ඔබ සදාකාල ජීවනයේ යන එක ලේසියි ඔබට යහපත්. ඔබේ රස්සාව වල බාධා වෙන සදාකාල ජීවනය ලබන්න. රස්සාව කපාවු කරගන්න. ආමෙන්. ඔබට ඔබගේ ජීවිතය මොන දේද සදාකාල ජීවනයේ තුල යන ඔබට බාධා කරන්නේ. ඒ බාධා කරන හැම දෙයකින්ම ඔබ ඉවත් වෙලා ප්‍රේමවන්ත සහෝදරව සදාකාල චතුර් වෙන්න. ආමෙන්. ඔබ පෝෂණය කළාම ධනවත් එක්කලවට නිරේ කරනවට වඩා හොඳට දුප්පත් එක්කල ස්වර්ගයට යන්න ප්‍රේමවන්ත. ආමෙන්. ඒ නිසා ඔබගේ ජීවිතය වෙනන්න තාත්කාලික ජීවිතය පිළිවෙලව ස්ථිර ජීවිතය පාවල දෙන්න පාව. ආමෙන්. හලෙලූයා. ආමෙන්. තාත්කාලික ජීවිතය වෙන ස්ථිර ජීවිතය පාවල දෙන්න නම් ඔබ අඥානයි. බයිබලයේ කියන මොඩකම් පාපය. ආමෙන්. ඔබ හිතන්න. අද රාත්‍රියේ විනේදී කියලා ඔබ දන්නේ. හෙට දෙන්නේ කියලා ඔබ දන්නේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරි. සදාකාල ජීවනයේ කියන දේව ස්වභාවය. ඔබ දෙවියන් වහන්සේගේ ස්වභාවය හැදෙද්දී මේ පොළවේ කිසිම දෙයකට ඔබ ජය ගන්න බැරි වෙන්නේ නැහැ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරි. ඇයි? ඔබ දෙවියන් වහන්සේගේ දේව බලය සහ ස්වභාවය දෙන පුත්‍රයෙක් නිසා ඔබ හැම දෙයකම ජය ගන්න යනවා. ඔය තන ඔබ දේව ස්වභාවය සම්පූර්ණ කර ඔබගේ ජීවිතයේ තිබෙන හින්දා ඔබ පොළොවේ දුක් විඳිනවා. අද ඔබ පොළොවේ දුක් විඳිනවා නම් කෙරේ සිතින් දකින් මානසික ඔබ දුක් විඳිනවා නම් ඔයලා බලන්න කොතන හරි ඔබගේ දේව ස්වභාවයට විරුද්ධව ඔබ කෙර
ආමෙන්. ඒ කැරලි ගන්න තන හොයා ගන්න ඕන. කැරලි ගන්න තන හොයාගෙන යටත් වෙලා කැරලි ගන්න තන නිදහස් වෙලා දෙවියන් වහන්සේ යටත් වෙන්න. ඔබට පුළුවන්කම ලැබෙනවා ස්වාමීන් වහන්සේ දෙවියන් සියල්ල ජය ගන්න එක. ආමෙන්. දේව ස්වභාවයට ඔබට බාධා කරන දේවල් ඔබගේ ඔබ දෙවියන් වහන්සේට වඩා වෙනත් දේවල් ඔබගේ ජීවිතේ මුල්තන දීලා ඇති. ආමෙන්. අද දවස් ඔබ තීරණයකට එන්න. මට වඩින සදාකාල ජීවිතයද මට වකින්න මේ තාවකාලික ජීවිතයද. ආමෙන්. ශුද්ධ පාවනවා කියනවා මම යේසුස් වහන්සේ දැනගත්ත පස්සේ මම යේසුස් වහන්සේ වමනගත්ත පස්සේ මේ ලෝකයේ තියෙන සියලුම දේවල් කස්සල වඩක් වෙනවම ඒවා තකන්නේ. ආමෙන්. ශුද්ධ පාවනවා රෝම පුරසියේ ශුද්ධ නගරේ ගාමාලයන් ඉගෙන ගන්න හොඳ පරිවරේ උගත් පුද්ගලේ එද සමාජ පිටිගිරියොත් තිබෙන පුද්ගලේ ඔව් කියනවා මම යේසුස් වහන්සේ වමන ගැනීම නිසා මේ දේවල් මම පුදු වෙන්න ඊපස්සේ සලකන්නේ සදාකාල ජීවිතේ වාස කරන කෙනෙක් නම් යේසුස් වහන්සේ ඉඳලා නිවු ත්‍යාගල වාස කරන කෙනෙක් නම් ඔබගේ ජීවිතේ ප්‍රයමන්තය අනිකුත් සියලුම දේවල් ඔබට කසන වෙන්න ගන්න ඒවට ඔබගේ ජීවිතේ දෙවියන් ඔබට දෙන්න වෙනවා දීලා දෙවියන් වහන්සේට ඔබට ගමනක් යන්න හලෙලුයා ඒ තීරණය ඔබ කියන්නේ පළපාර යනවද පටුපාර යනවද කියලා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියක ඔබ කියන්නේ පටුපාර සම්මින් පටුපාර යනද්දී පටුපාර කැමීමෙන් යනවට ඒක පටුපාරක් වෙන්නේ නැහැ ප්‍රේමව ආමෙන් හැබැයි පාර පටුයි කියලා පුරුෂ දෙකලා බය වෙන ඇයිද ඒක පටුයි ආමෙන් හලෙලුයා මමගේ ජීවිතය අවුරුදු 30ක් දැන් මේ පාර යනවා මේ පාර පටුයි කියලා මට කවදාවත් තේරෙලා නැහැ මේ පාර යන්නේ අපේ අමාරු වෙනදී යේසුස් වහන්සේ කරුණාව දෙන ප්‍රේමවන්ත සහෝදර සහෝදරි ආමෙන් හලෙලුයා ඔබ ඔයාලට දෙතුන් ජීවිතේ සත පහ නැති උනේ දෙවියන් සෝඩා කඩේට ගිහිල්ලා තියෙනවා දෙවියන් වහන්සේගේ බලයෙන් ඉඳලා ආමෙන් සමහර කාන්තාවෝ ඉන්නවා කිසිම හොදක් නැහැ සදාචාරයේ ඉන්නවා කැමරේ ලක්ියන්නේ නැහැ හැසිරීමක් නැහැ කිසිම ආකාරයක ප්‍රජාපතට නැති බාහිර පුරුෂ ජීවිත වෙනවා කිසිම අන්දමේ යහපත් භාවයෙන් පුරුෂයන් එක්ක ගන්නව ජීවිත වෙනවා ඒ සදාකාල ජීවිතේ ආසාව අවශ්‍ය බලය දෙවියන් වහන්සේ දීලා තියෙනවා සදාකාල ජීවිතේ ආසාව කියන හැම මිනිසෙකුටම දෙවියන් වහන්සේ බලය දෙනවා සියල්ල ජය ගන්න ප්‍රේමෝ ඔබ අවශ්‍ය කරන්නේ ඔබ සදාකාල ජීවිතේ ආසාව කරන එක ඔබ යන්න හැමදෙම දෙයකට යන්න පළපාර යන්න ඒ වචනේ කියන මනුෂ්‍යයට පේන මාර්ගයක් කියලා අවසානයේ කෙලවර විනාශ හලෙලුයා ඔබ දෙවියන් වහන්සේට කැපවෙන්න එපා දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ කාලය දෙන්න එපා ඔබ දෙවියන් වහන්සේ ඔබ බොහොම විදිහට සුළු විදිහට සලකන්න ඔබ මේ මාර්ගය හැබැයි පාරකට යම් කාලයක් ඔබට යන්න පුළුවන් පළදුව හැබැයි ඔබ තේරුම් ගන්න අවසානයේ ගිහිල්ලා අපිට විනාශය හම්බෙන්නේ ආමෙන් විනාශය හම්බෙන්නේ නැහැ. පාරේ ගිහිල්ලා හදිසියෙ ඉක්මනින් ගිහිල්ලා අවසානයේ ලෝකාන්තරේ ගියා වගේ ප්‍රශ්නවල ගිහිල්ලා ඉස්සර යනවා නිසා බ්‍රේක් නැතුව යනවා. ආමෙන්. දකලද සමහරයි කට බ්‍රේක් නැහැ කියලා කියන්නේ නවත්තන්න බැහැ. ඒ වගේ තවත් පාරේ ගියාම පාර පළල් හින්දා බොහොම සුපෝපෝක යන්නේ ධානි ස්පීඩ් එකේ යනවා පළල් පාර යන්නේ. මොකද පාර පළල්නේ. හැබැයි නවතින්න බ්‍රේක් නැහැ. විනාශයට ගිහිල්ලා තමයි නතර වෙන්නේ. ඔබට පුළුවන් මේ මාර්ග දෙකෙන් අදවස් තෝරගන්න. ආමෙන්. පළපාර තෝරගන්න ජීවිතේ වෙනස් කරගන්න. දෙවියන් වහන්සේලා කැපවෙන්න, දෙවියන් වහන්සේලා කාලය දෙන්න, සභාවට කාලේ ගත කරන්න, සභාවට සහභාගීකමෙන් ඉන්න, යාක්ෂාවෙන් කැමෙන්න ඉන්න උත්සාහ කරන්න එපා පළපාර යන්න. ඒකම යන්න. ගිහලා බ්‍රේක් නැතුව විනාශ වෙලා. හැබැයි ඔබට වුණා සදාකාල ජීවනයේ අදවස් වෙනස් වෙන්න ඕන. යේසුස් වහන්සේ කුරුසෙන් නැරලා දීපු ටැග් ඔබට වුණා. ඔබ වෙනස් වෙලා දේව රාජ්‍ය දකින්න ඔබට යන්න පුළුවන්. තාවකාලික ජීවිතය ස්ථිර ජීවිතයට පාව දෙන්න එපා ඔබ. හලෙලුයා. අද මේ පඩවිඩේ සුලින් ගන්න ඔබ යම් දවසක ගන්නවා ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය. අඬන්නේ ඔබ කවදාවත් නොවෙන්නේ නැහැ. අඬන්නේ ඔබ ලැජ්ජාව වෙන්නේ නැත්නම් ඔබ වෙන සමාව හොයන්න නේද? වෙන සමාව හොයන්නේ ඔබ කවදාවත් සදාකාල ජීවිතය අමතක කරන්න බැරි වෙනවා ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය. ඇයි ඒකට කියලා වලේ කියනවා. ආමෙන්. ඔබ බුද්ධිමත් වුණොත් ඔබට සදාකාල ජීවිතයේ සමග මේ පොළවේ සියල්ලගේ සාර්ථකත්වයට ඉදිරියට යන්න පුළුවන්. ආමෙන්. එනිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය අපි තීරණය ගන්න අවශ්‍යයි.
තෝරගන්න අවශ්‍යයි පළල් පාරද පටපාර. ඒක තෝරගන්න ගොඩකයි. හලෙලූයා. ආමෙන්. 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 යේසුස් වහන්සේ දුන්නේ පාටු පාරක් නෙමෙයි පළල් පාරක්. හැබැයි ඒකේ කුරුසේ දැකලා බය වෙන්න එපා. හලෙලූයා. අපි නැගිටලා ස්වාමීන් වහන්සේගේ